හොඳයි. ආයුබෝවන් පුතාලා දුවලා සියලු දෙනාටම අද දවසේදී පුතේ අපි ඉගෙන ගමු අපේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම. ඒ තමයි මානව දේහ ක්‍රියාවලිය. මේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම යටතේ පුතේ දුවේ අපි මතක ඇති මීට කලින් ඉගෙන ගත්තා අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී කොහොමද මේ ආහාර මාර්ගය හැදගැහිලා තියෙන්නේ? කොහොම මේ ආහාර මාර්ගයේ කොටස් මොනවද? ඒ එක එක කොටස් වලින් සිදුවන ජීර්ණය යාන්ත්‍රිකද එහෙම නැත්නම් රසායනිකද කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ පුතේදුවේ අපි කතා කරා. හැබැයි තව කොටසක් අපිට කතා කරන්න තිබුණා. ඒ තමයි අපි මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵලවලට මොකද වෙන්නේ කියන එක. එහෙනම් පුතේදුවේ අද අපි අවධානය යොමු කරමු මේ කාරණේට. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී පුතේ අන්තඵල වලට මොකද වෙන්නේ කියලා අපි සලකලා බලමු. අන්තඵල මොනවද පුතේ අන්තඵල කියලා කියන්නේ? පුතාලා දුවලා මතක් කරගන්න මීට කලින් පාඩම. ඒ තමයි පුතේ මෙහෙම. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ මම කිව්වා දැන් අපි හිතමු කාබෝහයිඩ්‍රේටයක් කියලා. කාබෝහයිඩ්‍රේටයක් නම් අවසානට මොනවා බවටදපත් වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් පත් වෙන පුතේ මොනොසැකරයිඩ් බවට. මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. පුතාලා කටපාඩම් කරලා තියෙන්න ඕනේ. මොනොසැකරයිඩ් කියන්නේ මොනවද පුතේ? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලක්ටෝස් බවට පත් වෙනවා. ඊට මෙතන තිබුණේ ප්‍රෝටීනයක් නම් ප්‍රෝටීන නම් තිබුණේ මොනවා බවටද පත් වෙන්නේ? ප්‍රෝටීන නම් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙලා අවසානයේ අන්තඵලය මොකද පුතේ? ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඇමයිනෝ අම්ල. හොඳයි. ලිපිඩ නම් මොකද උනේ? ලිපිඩ මොනවා බවටද පත් උනේ? ලිපිඩ පත් වුණා පුතේ මොනවා බවටද? ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් වෙනවා. මේද අම්ල. මේවා තමයි ආහාරයක් අපි ලබා ගත්තට පස්සේ ඇතිවන්නා වූ අන්තඵල. මොනවද? මොනොසැකරයිඩ්, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලක්ටෝස්, එහෙම නැත්නම් ප්‍රෝටීන වගේ නම් ඇමයිනෝ අම්ල, ග්ලිසරෝල් සහ මේද අම්ල හැදෙනවා ලිපිඩ වලින්. ඉතින් මෙන්න මේ විදිහට මේ ආහාර මාර්ගයේ අපි ලබා ගන්න ආහාර අන්තඵල වලට පත් වුණාට පස්සේ මේ අන්තඵල වලට මොකද වෙන්නේ? මේ අන්තඵල කොහෙන්ද අවශෝෂණය වෙන්නේ? මෙන්න මේ කාරණේ තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි. පුතාලට මතක ඇති මේ ආහාර මාර්ගය දැන් අපි මේ ආමාශය ලිප්පට පස්සේ මේ ආමාශයට පස්සේ ශුද්ධාන්තය පිළිටනවා. ශුද්ධාන්තය කියන්නේ ඊට දිගුම කොටස ආහාර මාර්ගයේ මේ ශුද්ධාන්තයේ ආරම්භක කෙලවර තමයි මොකද්ද පුතා? ග්‍රහණය කියලා අපි කතා කරේ. ග්‍රහණය. මේ ශුද්ධාන්තයෙන් පස්සේ අපිට ලැබෙනවා දැක ගන්න එක්තරා ප්‍රදේශයක්. ඒ තමයි මහාන්ත්‍රය. මහාන්ත්‍රය මේ වගේ ටිකක් විශාල ව්‍යුහයක්. මහාන්ත්‍රය කියලා කියන්නේ අධික විදිහට රැලි ගහලා තියෙනවා. මේක මේ විදිහට ඇවිල්ලා බුද මාර්ගයේ බුදයෙන් කෙලවර වෙනවා. දැන් පුතේ මේ විදිහට මේ බුද මාර්ගයේ බුදේ කියන තැනින් අවසන් වුණාට පස්සේ ආහාර මාර්ගයේ කතාව ඉවරයි. ඉතින් මේ ආමාශයේ රඳවාගෙන ජීර්ණය කරපු ආහාර මේ ශුද්ධාන්තයට ඇතුළු වුණාට පස්සේ පුතේ මේ ආහාර මාර්ග පද්ධතියේම මෙන්න මේ ශුද්ධාන්තය කියන කොටසේ තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ කුඩා බඩවැල කියලා. මෙන්න මේ ශුද්ධාන්තය කියන කොටසේදී තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම ආහාර අවශෝෂණය වීම සිදු වෙන්නේ. එහෙමනම් දැන් මේ වෙලාවේ අපි සලකලා බලමු පුතේ මේ ශුද්ධාන්තයේ පවතින හැඩගැසීම් මොනවද කියලා. මේ ශුද්ධාන්තයේ පවතින හැඩගැසීම් මොනවද කියලා අපි සලකලා බලමු මේ ආහාර වල අන්තඵල අවශෝෂණය සඳහා. පළවෙනි කාරණේ පුතේ ශුද්ධාන්තයේ ඉතා දිගුයි කියලා කියන්නේ පුතේ මේ අන්තඵල ශුද්ධාන්තය තුළ බොහෝ වෙලාවක් රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතා දිගු වීම කියන එක මේ ශුද්ධාන්තයේදී ආහාරවල අන්තඵල අවශෝෂණය කර ගැනීම සඳහා බොහෝ සෙයින් වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ හැටියට පුතේ මෙතන බලන්න මේ ලිස්ට් එකම මම දාලා තියෙනවා. දෙවෙනි කාරණේ මේ ශුද්ධාන්තරයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නෙරීම් තියෙනවා පුතේ. වෘත්තාකාර නෙරීම් පිහිටනවා. මෙන්න මේ නෙරීම් තියෙන නිසා ඒ වගේම තමයි පුතේ ශුද්ධාන්තයේ මේ බිත්තිවල අභ්‍යන්තරේ රැලි ගහලා තියෙනවා. නෙරීම් තියෙනවා, රැලි ගහලා තියෙනවා. පුතාලට බලන්න පුළුවන් මේ පින්තූරේ තියෙන්නේ මේ ශුද්ධාන්තයේ මෙන්න මේ කොටස. මේකේ තියෙනවා පුතේ මේ නෙරීම් තියෙනවා. රැලි ගහලා තියෙනවා, නෙරීම් තියෙනවා. මේ නිසා පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයේ වැඩිවීමකට ලක් වෙලා තියෙනවා මේ ශුද්ධාන්තය තුල. ශුද්ධාන්ත බිත්තිය. ඒ වගේම තමයි පුතේ විශේෂිත වූ ව්‍යුහයක් තියෙනවා. ඒ තමයි අංගුලිකා
අංගුලිකා කියලා අපි කියන්නේ. මේ අංගුලිකා මත ශුද්‍ර අංගුලිකා පිළිතුරනවා. දැන් මේ අංගුලිකාවක් ගත්තට පස්සේ මේ විදිහට තියෙනවා. මේ අංගුලිකාව මත නැවත ශුද්‍ර අංගුලිකා. ශුද්‍ර කියලා කියන්නේ මොකක්ද? ශුද්‍ර කියන්නේ කුඩා කියන අර්ථයෙන් දැන් ශුද්‍ර ජීවීන් කියන්නේ පියවි අසතුම වෙන නිසා කුඩා ජීවීන්. ඉතින් ඒ වගේ ශුද්‍ර කියලා කියන්නේ කුඩා. ඒතර මේ අංගුලිකාවක් මත තවත් කුඩා අංගුලිකා රාශියක් පිහිටනවා. අපි ඒවට කියනවා මොකක් කියලාද? ශුද්‍ර අංගුලිකා කියලා. මේ ශුද්‍ර අංගුලිකා පිහිටලා තියෙනවා මේ අංගුලිකා මත. ඒ නිසා තවත් පුෂ්ටිය ශේෂ්ත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. අංගුලිකා බිත්තිය ඊටමත් තුනි. ඒකට මේ අංගුලිකා බිත්තිය ඊටමත් තුනි වෙන්න හේතුව මොකද? මේ අංගුලිකාවක මේ තියෙන බිත්තිය ඊටමත් තුනි. තුනි වෙන්න හේතුව තමයි පුතේ දැන් අපේ ආහාර මාර්ගයේ දැන් ජීර්ණ වෙලා තියෙන අන්තඵල රුධිරයට අවශෝෂණය කරගන්න ඕන. රුධිරයට හෝ පයවලස නාලිකාවට අවශෝෂණය කරගන්න ඕන. මෙන්න මේ අවශෝෂණය කරගන්න නම් මේ බිත්තිය ගොඩක් ඝනකම් වෙලා තිබ්බොත් එහෙම අවශෝෂණේ කාර්යක්ෂම වේද නැත්නම් අකාර්යක්ෂම වේද? එහෙම වුණොත් එහෙම මේ අවශෝෂණ ක්‍රියාවලිය අකාර්යක්ෂම වෙනවා. මෙන්න මේ නිසා කාර්යක්ෂම කරගන්න ඊටා තුනි බිත්තියක් තමයි මේ අංගුලිකාවල තියෙන්නේ. ඊළඟ කාරණා තමයි පුතේ අංගුලිකාවලට මනා රුධිර සැපයීමක් තියෙනවා. දැන් මනා රුධිර සැපයීමක් මොකද? අපි මේ ලබා ගන්න ආහාරවල අන්තඵල අවශෝෂණය වෙන්නේ බොහෝ දේවල් අවශෝෂණය වෙන්නේ රුධිරයට. ඒ රුධිරයට අවශෝෂණය වෙන්නේ නැතිවක් තියෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ අන්න ඒක තමයි. පුතේ මේ බලන්න මේ අංගුලිකාවේ ගත්තට පස්සේ පුතාලට පේනවා නේද මෙන්න මේවා. මේ තියෙන්නේ රුධිර කේශනාලිකා. මේ රතු පාටේ මෙහෙම රතු පාටේ මේ ඇවිල්ලා රුධිර කේශනාලිකා මේ තියෙන ධමනියක් මේ තියෙන්නේ ශිරාව. ආපහු ගමන් කර රුධිරය ආපහු ගමන් කර කොටස තමයි මේ තියෙන්නේ. එතකොට මේ රුධිරය පැමිණිලා අංගුලිකාවේ වටේ මෙහෙම ගිහිල්ලා මේ විදිහට හැරිලා ආපහු ගමන් කරනවා. මේ රුධිර කේශනාලිකා බහුල ප්‍රමාණයක් මෙන්න මේ ආහාර මාර්ගයට සැපයලා තියෙනවා. ඒකට හේතුව මොකද? මේ අංගුලිකාවක ව්‍යුහයට සැපයලා තියෙනවා. හේතුව බහුල වශයෙන් අවශෝෂණ කෘත්‍ය ඉටු කරගන්න. ඉතින් මේ රුධිර කේශනාලිකාවේ මධ්‍යමයේ පිටුන මේ විතර නම් මේ කොළ පාටින් මෙයදලා තියෙන්නේ. මෙන්න මේ ව්‍යුහය. මේ ව්‍යුහය මොකද පුතේ? ඒක තමයි පයවලස නාලිකාව කියලා කියන්නේ. ඉතින් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ මේ අන්තඵල රුධිර කේශනාලිකාවලට සහ පයවලස නාලිකාවට කියන දෙකටම අවශෝෂණය වෙනවා පුතේ. ඒතර මොනවද මේ රුධිර කේශනාලිකාවලට අවශෝෂණය වෙන්නේ? පුතාලා දන්නවා ඇමයිනෝ අම්ල කියලා කියන්නේ ප්‍රෝටීන ජීර්ණයෙන් ඇතිවෙච්ච අන්තඵල. මෙන්න මේ ප්‍රෝටීන ජීර්ණයෙන් ඇතිවෙච්ච අන්තඵලයක් වන ඇමයිනෝ අම්ල, කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් ඇතිවෙච්ච මොනොසැකරයිඩ්, ඒ වගේම විටමින් සහ khනිජ ලවණ කියන මේ සියලුම දේවල් අවශෝෂණය වෙන්නේ කොහෙටද? මෙන්න මේ රුධිර කේශනාලිකාවලට. හැබැයි මේද තෙල් සහ මේද මෙන්න මේවා ජීර්ණයෙන් නැති වෙච්චි කියන්නේ ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල කියන මෙන්න මේ අන්තඵල දෙකම පුතේ කොහෙද අවශෝෂණය වෙන්නේ? පයවලස නාලිකාවට. පුතාලා මේක හොඳට මතක තියාගන්න. මේක කටපාඩම් කරගන්න. මේක යාන්ත්‍රණය ඉතාමත් සංකීර්ණ යාන්ත්‍රණයක්. හැබැයි ඔබේ විෂය නිර්දේශක අදාළ මේ කොටස පුතාලා කටපාඩම් කරගන්න. ඒ කටපාඩම් කරගන්න පහසු වෙන්න තමයි අපි පුතේ මේ නිබන්ධනයක් හදලා තියෙන්නේ සාරාංශගතව. මම පුතාලට පුන නැවත කියන දේ තමයි පුතේ මේ කාරණේ සීමා වෙන්නේ නැතුව පුතාලා අනිවාර්යෙන්ම පුතාලගේ පොත බලන්න ඕන. පෙළපොත බලලා පෙළපොතේ තියෙන තවත් විස්තරාත්මක සංසිද්ධීන් ඔබ හිතේ තියාගන්න, හිතේ දරා ගන්න. ඒ හිතේ දරා ගන්නට අමතරව මෙන්න මේ නිබන්ධනය පාවිච්චි කරන්න ගයිඩ්ලයින් එකක් හැටියට. එතකොට පුතාලට මේක පහසුවෙන් මතක තියාගන්න. ඒකයි මම එහෙම කිව්වේ. හොඳයි. ඊළඟට අපි බලමු පුතේ මේ දැන් මහාන්තරය දැන් සූත්‍රාන්තරය හරි. සූත්‍රාන්තරේ කතාව ඔච්චරයි. මේ සූත්‍රාන්තරයෙන් පස්සේ මේ ආහාර ඇතුළු වෙනවා මහාන්තරයට. මේ මහාන්තරයේදී මොකද වෙන්නේ? මහාන්තරය කියන කොටසේදී මොකක්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා ඊළඟට අපි අධ්‍යයනය කරලා බලමු. පුතේ මේ මහාන්තරයේදී මහාන්තරයේ පින්තූරයක් මම මේ දාලා තියෙන්නේ. බලන්න. මේ තියෙන මහාන්තරය මේ ත්‍රැලික ඇසිඩ් ව්‍යුහයක්. මහාන්තරය කියන්නේ මේක බුද මාර්ගයේ බුදේ කියන කෙළවරේ අවසන් වෙලා යනවා. ඒතර මහාන්ත්‍රික ද්‍රව්‍යවල බහුලම තියෙන මොනවාද? මහාන්ත්‍රික ද්‍රව්‍යවල බහුලම තියෙන්නේ සෙලියුලෝස් කියන පොලිසැකරයිඩ් සහ ජලය. මහාන්ත්‍රික ද්‍රව්‍ය. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ශුද්ධාන්ත්‍රයෙන් මහාන්ත්‍රයට ඇතුළු වෙනකොට මේකේ බහුලම අන්තර්ගත වෙන්නේ සෙලියුලෝස් සහ ජලය කියන වර්ග දෙක තමයි වැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ආරම්භයේදී උණ්ඩක පුච්චේ තියෙනවා. ආරම්භයේ මේ තියෙන්නේ මෙන්න මේ කොටස. මේ බලන්න
උණ්ඩුක පුච්චය. උණ්ඩුක පුච්චයෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? උණ්ඩුක පුච්චයෙන් පුතේ මේ වෙනකන් තාම අපිට ප්‍රයෝජනක් තියනවා කියලා හොයාගෙන නැහැ. මේක අපිට ප්‍රයෝජනයක් නැති දෙයක්. හැබැයි නිෂ්ප්‍රයෝජනයක් නම් තියෙනවා. ඒ මොකද්ද? අපිට රෝග පීඩා ඇති කරන්න පුළුවන්. මේ උණ්ඩුක පුච්චය කියන එක ආසාදනය වුණොත් එහෙම මේ මහ බඩවැලේ මහාන්තරයේ ආරම්භයේ තියෙන මේ උණ්ඩුක පුච්චය මෙන්න මේ කොටස ආසාදනය වුණොත් එහෙම ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය ඇති වෙනවා. ඇපෙන්ඩිසයිටිස් ඒ රෝගය සම්බන්ධව අපි කතා කරන ආහාර ජීවන පද්ධතිය හා සම්බන්ධ රෝග කොටසදී පසු අපි කතා කරමු. ඉතින් මේ උණ්ඩුක පුච්චය මෙතන තියෙනවා පුතාලා මතක තියාගන්න ආහාර මාර්ගයේ මහාන්තරයේ ආරම්භයේ තියෙනවා උණ්ඩුක පුච්චය. අවසාන වෙන්නේ ගුද මාර්ගයේ ගුදයෙන් අවසන් වෙනවා. හොඳයි. එතන ආරම්භයේ උණ්ඩුක පුච්චය තියෙනවා. ඊළඟ කාරණේ මොකද්ද? මහාන්තරික ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කරනවා. මහාන්තරික ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කරනවා. දැන් මහාන්තරික ද්‍රව්‍ය මේ මහාන්තරය ඇතුලේ තියෙන අපිට මේ වගේ ජලය නැවත අවශෝෂණය කිරීමක් කරනවා මෙන්න මේ මහාන්තරය තුලදී. අපි ලබාගත්තු ආහාරවල අන්තඵල ජීර්ණ වෙලා මේ ආහාර ශේෂ කොටස් වලින් ජලය තිබුත් වැඩිපුර මේවා අවශෝෂණය කිරීම සිද්ධ වෙන්නේ කොහෙන්ද එනවා? මෙන්න මේ මහාන්තරය කියන කොටසෙන්. ඒක මතක තියාගෙන ඉන්න ඕන. හොඳයි. මහාන්තරික ද්‍රව්‍ය බුද මාර්ගයට ගියාට පස්සේ පුතේ අපි හඳුන්වනවා මොකක් කියලාද? මල ද්‍රව්‍ය කියලා. මේ මහාන්තරික ද්‍රව්‍ය මෙන්න මේ බුද මාර්ගය කියන කොටසට ආවට පස්සේ අපි හඳුන්වනවා මේකට මල ද්‍රව්‍ය කියලා. අපි මේකට කියන එකක් පුතාලා මතක තියාගෙන ඉන්න ඕන. හොඳයි. මේ මල ද්‍රව්‍ය මොන පාටද මොන වර්ණද? මේ මල ද්‍රව්‍ය පුතේ කහ පැහැයක් තමයි ගන්නෙ. ඉතින් මේ මල ද්‍රව්‍ය වල තියෙන මෙන්න මේ වර්ණය මේ කහ පැහැති වර්ණයට හේතු වෙන්නේ මොකද්ද? මෙන්න මේකට හේතු වන කාරණේ තමයි පුතේ පුතාලට මතක ඇති මෙන්න මෙතන අක්මාව තිබ්බනේ. මෙන්න මේ අක්මාවේ මෙන්න මේ හරිය විතර වගේ පිත්තාශය තියෙනවා. මේ පිත්තාශයේ සිට පිත්ත ප්‍රණාලය හරහා මේ ග්‍රහණීයේ ආරම්භක කොටසට ශ්‍රාවය වුණා පිත් යුෂ. මෙන්න මේ පිත් යුෂයේ වර්ණය තමයි පුතා මෙන්න මේ කහ පාට කියලා කියන්නේ. එහෙමනම් පුතාලා හොඳට මතක තියාගන්න හිතේ දරා ගන්න මේ කහ පාට නිසා මල ද්‍රව්‍ය කහ පාට වෙන්න හේතුව මෙන්න මේ පිත් යුෂය පිත්ත වර්ණක නිසා තමයි කහ පහයක් ලබාගෙන තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ මල ද්‍රව්‍යයේ අන්තර්ගත ද්‍රව්‍ය මොනවද කියලා පුතාලා කිව්වොත් මතක තියාගන්න මේ අවසාන කාරණේ මොකක්ද? ජීර්ණේ නොවු ද්‍රව්‍ය. ජීර්ණේ නොවු ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව ශුද්ධ ජීවීන් ඉන්නවා. බහුල වශයෙන් ශුද්ධ ජීවීන් ඉන්නවා පුතේ. ඒ වගේම තමයි මේ ආහාර මාර්ග පිටින් ගැලවිලා ගියපු කොටස්. ගැලවෙච්චි අපිච්ඡද සෛල කොටස් මෙන්න මේවා සහ ශ්ලේෂ්මල මෙන්න මේ ආහාර මාර්ගයේ අවසානයේදී මේ බුද මාර්ගයේ තියෙන මේ මල ද්‍රව්‍ය වල අන්තර්ගත වෙනවා. පුතාලා ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. මහාන්තරයේදී මොනවද සිදුවෙන ජීර්ණයේ කොයි විදිහේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේට මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න හොඳටම ඇති. පුතේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග හා ආබාධ සඳහා ඊළඟට අපි යමු මොකද්ද මේ ඇති වෙන රෝග සහ ආබාධ කියලා කතා කරන්නේ. පළවෙනි රෝගේ තමයි පුතා ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ગેස්ට්‍රයිටිස් සමහර නම් මේකට කියනවා ગેස්ට්‍රික් කියලා. ඒ වචනේ වැරදි. ગેස්ට්‍රයිටිස් තමයි හරි නම. ඉතින් මේ ආමාශය පුතාලට පෙන්නන්නේ මේ ආමාශය කොටස. මේ ආමාශයේදී පුතේ පෙප්සින් සහ HCl ස්‍රාවය වෙනවා. පෙප්සින් කියන එන්සයිම් පුතාලා දන්නවා ප්‍රෝටීන ජීර්ණය සඳහා ස්‍රාවය වෙන එන්සයිමයක්. ඉතින් පුතේ මේ ආමාශයේ ශ්ලේෂ්මල ස්තරයක් තියෙනවා. මේ ආමාශයේ ශ්ලේෂ්මල ස්තරයක් තියෙනවා. මේ ශ්ලේෂ්මල ස්තරයේ එක්තරා කෘත්‍යයක් තමයි මේ ස්‍රාවය වෙන එන්සයිම ආහාර මාර්ග බිත්තියත් එක්ක ගැටීම වළක්වනවා. එහෙම ගැටුණොත් මොකද වෙන්නේ? පුතේ අපේ මස් කියන්නේ ප්‍රෝටීනනේ. ආහාර මාර්ගයේ හැදලා තියෙන මේ ආමාශ බිත්තිය හැදලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. බැරි වෙලාවක් මේ ශ්ලේෂ්මල ස්තරයේ තුවාල වෙලා මෙන්න මේ එන්සයිම අපේ තියෙන මස් හා ගැටුණොත් ආහාර මාර්ග බිත්තියත් එක්ක ගැටුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ බිත්තිය ජීර්ණයටපත් කරනවා. එතකොට බිත්තිය තුවාල වෙනවා. මෙන්න මේ කාරණයට තමයි අපි මේ ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. අපි කියනවා ආමාශයේ ශ්ලේෂ්මල ස්තරය ප්‍රදාහයටපත් වීම නිසා අම්ල පිත රෝගය එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන මේ රෝගය ඇති වෙනවා කියලා අපි කියනවා. පුතාලා මේ හිස්තන් වල ඒක ලියා ගන්න පුළුවන්. ආමාශයේ පවතිනා වූ ශ්ලේෂ්මල ස්තරය ප්‍රදාහයටපත් වීම. ප්‍රදාහය වෙනවා කියලා කියන්නේ පුතේ තුවාල වෙනවා කියන අර්ථේ. ප්‍රදාහයටපත් වීම නිසා තුවාල ඇතිවීම. මෙන්න මේක තමයි අපි ગેස්ට්‍රයිටිස් කියලා හඳුන්වන්නේ. මේකට හේතු වන කාරණා කීපයක් තියෙනවා පුතේ මේ දාලා තියෙන්නේ. මේ හේතු වන කාරණා පුතාලා මතකයේ දරා ගන්න සමහරට එක්සෑම් එකට ආවොත් එන්න ලියන්න.
නියමිත වේලාවට ආහාර ගත්තේ නැත්නම් මේ කාරණේ වෙනවා පුතේ. මොකද්ද මේ නියමිත වේලාවට ආහාර ගත්තේ නැත්නම් මේක වෙනවා කියන එකේ තේරුම? ඒ පුතේ මෙන්න මෙහෙම. දැන් හිතන්න අපේ සාමාන්‍යයෙන් පුතා අපේ මේ රටාව ජීවන රටාව තුළ සංඛ්‍යාතයකට අනුව අපිව නිර්මාණය වෙලා තියෙනවා. දැන් හිතන්න මෙහෙම කියලා. උදේම අපි කෑම කනවා. ආයෙ දවල්ට කෑම කනවා. ආයෙ රාත්‍රියට කෑම කනවා. ඔය විදිහට හුරු වෙලා ඉන්නවනේ. දැන් යම් කිසි කෙනෙක් උදේට කෑවේ නැහැ කියලා හිතන්න. හැබැයි ඒ වෙලාවට අපිට කුසගින්න දැනෙනකොට ඒ අදාළ ආහාර ගත යුතු වේලාව වෙනකොට අපේ ශරීරයේ හැඩ ගැහිලා තියෙනවා මෙන්න මේ ආහාර ජීර්ණ කරන එන්සයිම ටික ස්‍රාවය වෙන්න. ඉතින් මෙන්න මෙහෙම වුණාට පස්සේ ජීර්ණය කරන්න ආහාරයක් නැහැනේ. ඒ නිසා බඩවල තමයි ජීර්ණය කරන්න තියෙන්නේ. මෙන්න මේ කාරණේ නිසා අපිට නියමිත වේලාවට ආහාර ගත්තේ නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන රෝගය ඇති වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අනිත් එක තමයි අම්ල ගතිය වැඩි, මිරිස් තෙල් වගේ අධික ආහාර ගන්න අපි වැඩිපුර නැඹුරුනොත් එන්න මෙන්න මේ ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. අනිත් කාරණේ අධික ලෙස මධ්‍යසාර සහ දුම්වැඩි භාවිත කළොත් ඒත් මේක වැඩි වෙනවා. සහ මානසික ආතතිය. මානසික ආතතිය නිසා පුතේ මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගය වැඩි වෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ ગેස්ට්‍රයිටිස් වළක්ව ගන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඉතින් වළක්ව ගන්න නම් මේ කාරණාවල අනිත් පැත්ත ලියන්න. වළක්ව ගන්න මොකද කරන්න ඕනේ කියලා බැරි වෙලාවක එක්සෑම් එකට අවිලා තිබ්බොත් එහෙනම් මේක අනිත් පැත්ත ලියන්න. ඒක තමයි මොකද්ද? නියමිත වේලාවට ආහාර ගැනීම. ආම්ල ඊට පස්සේ ආම්ල කියන ආම්ලික මිරිස් ගතිය තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීම නැත්නම් අඩු කිරීම, අවම කිරීම. අධික ලෙස මධ්‍යසාර දුම්වැඩි භාවිතය කියන එකට අපිට ලියන්න පුළුවන්. දුම්වැඩි සහ මධ්‍යසාර භාවිත නොකිරීම. මානසික ආතතියෙන් ඇතිවන දේවල් සිදු කරන්න තුලින් මේකම අඩු මේ කියන්නේ මානසික ආතතිය කියන දේ හදාගන්නේ නැතුව සිටීම කියන කාරණා ටික අපිට ලියුවොත් එහෙම අපිට එක්සෑම් එකේ ලකුණු ලැබෙනවා. ગેස්ට්‍රයිටිස් වලක් ගන්න නම් අපි කරන්න ඕන පූර්වෝපායන් මොනවද කියලා හද්දී. හොඳයි. ඊළඟ කාරණේ තමයි පුතේ මලබද්ධය කියලා කියන්නේ. මොකද්ද පුතේ මේ මලබද්ධය කියන්නේ? මේ මලබද්ධයේදී සිද්ධ වෙන්නේ පුතේ මේ මල ද්‍රව්‍ය ඝන බවට පත් වෙනවා. දැන් පුතේ මල ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද? මල ද්‍රව්‍ය තියෙන්නේ මහාන්ත්‍රයේ. ඉතින් මහාන්ත්‍රයේ කෙළවර බුද මාර්ගයේ මල ද්‍රව්‍ය එක්රැස් වෙලා තියෙනවා. මෙන්න මේ මල ද්‍රව්‍ය ඝන බවට පත් වුණොත් වැඩිපුර ඝන බවට පත් වුණොත් මේ කියන්නේ පුතේ මහාන්ත්‍රයේ කෘත්‍යයක් නෙමේ ජලය අවශෝෂණය කරන එක. ඒක වැඩි වේලාවක් මහාන්ත්‍රය තුල ආහාර රැඳිලා තිබ්බොත් මොකද වෙන්නේ? වැඩිපුර ජලය අවශෝෂණය වෙනවා. මෙන්න මෙහෙම ජලයේ වැඩිපුර අවශෝෂණය වුණොත් එහෙම මේ මල ද්‍රව්‍ය ඝන බවට පත් වෙනවා. ඝන බවට වඩාත් නැඹුරු වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ මේවා බැහැර කිරන්න යද්දී ගොඩක් අපහසුයි. මෙන්න මේක තමයි මලබද්ධය කියලා කියන්නේ. ඉතින් පුතේ මේකට ගොඩක්ම හේතු වෙන කාරණා තමයි පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය ගොඩක් අඩු වුණාම. මොකද මේ ඇයි පුතේ මේ තන්තු ප්‍රමාණය වැඩි වෙන්න ඕන හේතුව? පුතා දැන් මෙන්න මේ අපේ මේ කියන මේ මහාන්ත්‍රයේ තන්තු ගොඩක් තිබ්බොත් මේ තන්තු වලට ජලය අවශෝෂණය වෙලා තියෙනවා. ඒ නිසා මේවා ඝන වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ නිසා තන්තුමය ආහාර අපි ලබා ගත්තොත් ඒ තන්තුමය කියන්නේ මොනවද? සෙලියුලෝස් වගේ පුතේ. ඒ කියන්නේ බහුව අවයවයක දැන් සෙලියුලෝස් ජීර්ණය කරන එන්සයිම අපේ ආහාර මාර්ගයේ ස්‍රාවය වෙන්නේ නැහැ. ඒ නිසා තන්තුමය ආහාරයක් අපි ගත්තොත් එහෙම මේ තන්තු ටික එහෙමම ඉතුරු වෙනවා. බුද මාර්ගයේ බුදය හරහා මල ද්‍රව්‍යත් එක්ක බැහැර වෙලා යනවා. මෙන්න මේ තන්තුමය ආහාර ගොඩක් වැඩිපුර තියෙන තන්තු වැඩිපුර තියෙන ආහාර අපි ගත්තොත් එහෙම මෙන්න මේ මලබද්ධය කියන රෝගය නැති කරගන්න අපිට අවම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරේ නැත්නම් මෙන්න මේ රෝගය වැඩි වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න ඕනේ. දැන් අවශෝෂණය කරන්නත් තරම් ජලය නැත්නම් අපි පානය කරලා නැත්නම් ජලය ගොඩාක් අඩුවෙන් නම් පානය කරලා තියෙන්නේ. ඉතින් සමහර විට මේ මලබද්ධය කියන රෝගය වැළඳෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩි. අනිත් එක තමයි මල පහ කිරීමේ අවස්ථාවේ කල් දානවා. සමහරව එහෙම ඉන්නවනේ පුතා. දැන් හිතන්නකො මෙහෙම කියලාද ගොඩාක් දුරට දැන් මේ දරුවෝ ගාව තියෙනවා මේ කාරණේ. හේතුව දැන් හිතන්න කම්පියුටර් ගේම් එකක් අපි ප්ලේ කරනවා. කම්පියුටර් ගේම් එක ප්ලේ කරනවා පුටුවක වාඩි වෙලා කම්පියුටර් ගේම් එක ප්ලේ කර ඉන්නවා. මේ වගේ වෙලාවක වැසිකිළියන්න අවශ්‍යතාවය Tamanට ආවත් Taman හිතනවා මෙන්න මේක ඉවර වෙලා මේ ගේම් එක මේ කර්තව්‍ය ඉවර වෙලාම යනවා කියලා මේක කල් දානවා. මල පහ කිරීමේ අවශ්‍යතාවය කල් දානවා. ඒක හිතින් දරාගෙන ටික වෙලාවක් ඉන්නවා. මෙන්න මෙහෙම ඉන්න එක පුතා ගොඩාක් හේතු වෙන්න පුළුවන් මේ මලබද්ධය කියන කාරණේට. අනිත් එක තමයි සමහර රෝග ලක්ෂණ. ඒ කියන්නේ සමහර රෝග සඳහා අපි ලබා ගන්න
ඖෂධ. එන්න මේ ඖෂධ වර්ග ගොඩක් ලබා ගත්තට පස්සේ පුතේ සමහර රෝග වලට ගන්න ඖෂධ නිසා අධික ලෙස ජලය අවශෝෂණය වෙලා මල ද්‍රව්‍ය ධන බවට පත් වෙලා සමහරට මේ මලබද්ධය කියන රෝග අවස්ථාව එළවෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ එක තමයි පුතේ මේ උණ සන්නිපාතය කියලා කියන්නේ. උණ සන්නිපාතය. මොකද පුතා උණ සන්නිපාතය කියන්නේ? මේ උණ සන්නිපාතය කියන එක පුතේ බැක්ටීරියාවක් මගින් ඇති වෙන එකක්. බැක්ටීරියා මගින් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දූෂිත ආහාර මගින් දූෂණය මේ බැක්ටීරියා මගින් දූෂණය වෙච්ච ආහාර මගින් දූෂිත ජලය ස්නානය කරනවා. එහෙම නැත්නම් දූෂිත ජලය පානය කරනවා. මෙන්න මේ වගේ දේවල් නිසා ඒ කෙනාගේ ශරීරගත වෙන්න පුළුවන් මේ බැක්ටීරියාව. එහෙම වුණොත් එහෙනම් අපිට උණ සන්නිපාතය හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ උණ සන්නිපාතය හැදෙන මේක රෝග වාහකයක් හැටියට මෙන්න මේ මැස්සා ක්‍රියා කරන්න පුළුවන් පුතේ. මැස්සා රෝග වාහකයක් හැටියට ක්‍රියා කරන්න පුළුවන්. එතකොටත් මේ මැස්ස මගින්මුත් මේක බෝ වෙනවා. ඒ නිසා ආහාරවල ගොඩාක් දුරට අපිට ගොඩක් හොඳයි මැස්ස වහන්නේ නැති වෙන විදිහට මේක තියෙනවා නම්. එතකොට අපිට මේ රෝග පැලෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. මේ උණ සන්නිපාත කියන රෝගයේ ලක්ෂණ මොනවද කියලා පුතේ මෙතන දාලා තියෙනවා. පුතා බලා ගන්න. මේවා දල වශයෙන් මතක තියාගෙන ඉන්න ඕන කාරණා තමයි. මේ නිසා මතක තියාගෙන ඉන්න. පළවෙනි එක තමයි පුතේ අතපය වේදනාව දැනෙනවා. අතපය වේදනාව ගොඩක් දැනෙනවා. හිස රදය, උණ මලබද්ධය කියන එකත් උණ සන්නිපාතය නිසා ඇති වෙන්න පුළුවන්. උණ සන්නිපාත සමහරට මලබද්ධය කියන එක තියෙනවා නම් ඒක උණ සන්නිපාතයේ ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. මතක තියාගෙන ඉන්න ඕනේ ඒක. ඊළඟ කාරණේ මොකද පුතේ? උදරයේ වේදනාව. උදරයේ වේදනාව තියෙනවා. ඊළඟට පාචනය තියෙනවා. පාචනය මොකක්ද කියලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. මොකද පාචනය කියන එකත් ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ඇති වෙන රෝගයක්. ඒක අපි ඊගවටයි කතා කරනවා. ඊගව ලක්ෂණ හැටියට ඊගව රෝගයේ හැටියට. ඊට පුතේ මේ ශුද්ධාන්තයේ තුවාල වෙලා අධික ලෙස රුධිරය මල ද්‍රව්‍ය සමග පිට වෙන්න පුළුවන්. මොකක් හින්දාද? මෙන්න මේ උණ සන්නිපාතය නිසා. මේ ශුද්ධාන්තයේ තුවාල වෙන්න පටන් ගන්නවා පුතේ. ඒකට රුධිරය වැස්සෙනවනේ. මේවා මල ද්‍රව්‍යයත් එක්ක පිට වෙනවා. එතකොට අපිට මේක රෝග ලක්ෂණයක් හැටියට බලා ගන්න පුළුවන්. ඒත් මේක උණ සන්නිපාතය වෙන්න පුළුවන් සමහර විට අපි වෛද්‍යවරයෙක්ට අනිවාර්යෙන් යොමු වෙන්න ඕන. අනිත් කාරණේ තමයි පුතා මේ රෝගය හඳුනා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? රුධිරය හෝ අසුචි පරීක්ෂාවට ලක් කරන්න ඕන. මේ පරීක්ෂාවට ලක් කළොත් එහෙනම් අපිට පුළුවන් මේක උණ සන්නිපාතයද කියලා හරියටම හඳුනා ගන්න. රෝගය වළක්වා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණ එන්නත් අපිට ලබා දෙනවා. හොඳ යහපත් පුරුදු සෞඛ්‍ය පුරුදු මගින් වළක්වා ගන්න පුළුවන්. නමුත් බැරි වෙලාවත් අපේ ශරීරගත වුණොත් එහෙම මේ උණ සන්නිපාත බැක්ටීරියාව ඉතින් මේකට අපිට කලින්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනවා. මේ ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් මෙන්න මේ උණ සන්නිපාතය කියන එක වළක්වා ගන්න පුළුවන්. හොඳයි පුතේ. ඊළඟ රෝගය තමයි පාචනය කියලා කියන්නේ. පාචනය. මොකද පුතා මේ පාචනය කියන්නේ? පුතේ පාචනය කියන එක අපිට හැදෙන්න පුළුවන් වෛරසයක්, බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයෙක් අපේ අන්ත්‍රයට ආසාදනය වුණොත් මේ විදිහට පාචන තත්ත්වයක් අපිට ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මේක ව්‍යාප්ත වෙන්නේ කොහොමද? දැන් එතකොට මේ පාචනය කියන එක එහෙම ඇති වෙලා මේ පාචනය ව්‍යාප්ත වෙන්නේ කොහොමද? ඒ ව්‍යාප්ත වෙන්නත් පුතේ මේ අපේ ඒ කියන්නේ පාචන රෝගය ඇති වෙච්ච කෙනෙකුගේ මල ද්‍රව්‍ය වල ඉන්නවා කවුද? මේ බැක්ටීරියාව, වෛරසය හෝ මේ පාචන තත්ත්වය ඇති කරන්න හේතු වෙච්ච පරපෝෂිතයා හෝ මේකේ ඉන්නවා. ඉතින් මේ ඉන්න ශුද්‍ර ජීවියා මෙන්න මේ රෝගකාරක ජීවියාව තවත් කෙනෙකුගේ ආහාර මාර්ගයට ගියොත් තමයි ඒ කෙනාට මේක ආසාදන වීමක් සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ආසාදිතයෙකුගේ අසුචි වලින් තමයි මේක ව්‍යාප්ත වීම සිදු වෙන්නේ. ඒකත් මැස්සන් හරහා සිද්ධ වෙන්න පුළුවන්. මේකෙදි පුතේ දියර විදිහට, ඒ කියන්නේ අර ආහාර මාර්ගයේ මහාන්තරයේ කොටසදී ජලය අවශෝෂණය කරේ. මෙන්න මේ විදිහට ජලය ගොඩක් අවශෝෂණය වෙන්න දෙන්නේ නැතුව දියර හැටියටම මෙන්න මේ මල ද්‍රව්‍ය පහ වෙලා යනවා. මේක තමයි මේ පාචනයේ තියෙන රෝග ලක්ෂණය. ඒකෙදි වෙන්නේ පුතේ ගොඩක් අධික ලෙස මේ රෝගියා විජලනයට ලක් වෙනවා. විජලනය කියලා කියන්නේ මොකද? ශරීරයේ තියෙන ජලය බොහෝ සෙයින් ඉවත් වෙලා යනවා. ඉතින් මෙහෙම ගොඩක් වෙලා තිබ්බොත් එහෙම ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය මදි වීම නිසා මේ රෝගියා මිය යන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට අපි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕනේ මේ විදිහේ රෝග ලක්ෂණ දරන කෙනෙක් හිටියොත්. ඉතින් පුතාලා මේ පාචනය කියන කොටස යටතේ මෙන්න මේ කරුණු ටික පාඩම් කරන්න මතක තියාගෙන ඉන්න. පුතේ මේ පාචන උන්න සන්නිපාතය වගේ මේ වගේ තියෙන රෝග වළක්වා ගන්න නම් අපි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. ඒ සඳහා පුතාලගේ පොතේ තියෙනවා දාලා මෙන්න මේ විදිහේ කාරණා ටිකක් අපිට පිළිපදින්න කියලා. මෙන්න මේ කාරණා පිළිපැද්දොත් එන්න අපිට පුළුවන් මේ උණ සන්නිපාතය පාචනය වගේ රෝගීන් තත්ත්වවලින් වැළකීලා ඉන්න. ඒ ටික පුතාලා බලාගෙන පාඩම් කරගන්න.